මම ඒ චරිත නිරූපණය කියන මාතෘකාව තවදුරටත් ඉදිරියට සාකච්ඡා කරන්න. ඒ චරිත නිරූපණය කියන මාතෘකාවේදී මම ඔයගලන්ට පාඩම අවසන් කළේ පැද්දේගම නවකතාවෙහි ඇති සියලුම චරිත නම් කරන්න කියන අභ්‍යාසයත් එක්ක. සියලුම චරිත. හොඳයි. දැන් මං හිතනවා ඔයගොල්ලෝ මේ වැඩේ කරන්න ඇති කියලා. දැන් අද අපිට ගොඩක් අය සම්බන්ධ වෙන්නේ නැහැ. මේ පාඩමම අපි වීඩියෝ පාඩමක් විදියට ඉදිරිපත් කරනවා 22 කණ්ඩායම් 6ටම. එතකොට ඕගොල්ලෝ ඒ ගිය සතියේ හිටපු නැති අය මෙතන කවුරු හරි ඉන්නවද? කතා කරන්න ඕනේ නැත්තම් වෙලාව නිකන් යනවා. ගිය සතියේ හිටපු නැති අය නිපුණ හිටියේ නැද්ද? හොඳයි. ඔයගොල්ලෝ මේ අභ්‍යාසය කළාද? ඒ සියලුම චරිත ටික නම් කළාද? මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද කාට හරි? ඔෂාන් ඉන්නවද මෙතන? සිලිඳු, බබේ හාමි, ඩිංගි හාමි, ආරච්චි, නැන්චෝ හාමි, කරලිනා හාමි, ප්‍රනාන්දු මුදලාලි, පුංචි රාළ, පුංචි මැනිකා, බබුන්, හින්නි හාමි, අංගෝ හාමි, වෝගොල ආරච්චි, තොල්කෝ, පුංචි නෝනා, උපஏජන්තතුමා, රටේ මහත්තයා, සුජු ජාතික නිලධාරි, සිංහල ප්‍රභවරුන් අඩුකාරතුමා, කාසිම් මුදලාලි, මොහොමදු ලෙබ්බේ, අහමුදු කාසිම්, කොඩිකාරගේ අල්වි, අප්පු, ආරච්චිගේ දොන් අන්දිරිත්, රෙන්ද්‍රාලගේ ඒජන්තවරයා, පිස්කල් පියුම්, මහලු හිඟන්නා, හිරපල්ලා, මහලු සීයා, එච්චරයි. තව කාට හරි ඊට වඩා දේවල් කියන්න තියෙනවද? එයාට මගහැරලා තිබුණා එක චරිතයක් සහ තවත් එක කරුණක්. කවුරු හරි කතා කරන්න? ඔයගොල්ලෝ පොඩ්ඩක් අනිත් පන්ති වල වගේ ඉන්න ඉරිදා ඉන්න අයත් පොඩ්ඩක් කැමරාවෙන් ඔන් කරලා පොඩ්ඩක් කතා කරන්න නැත්නම් ඔයගොල්ලෝ නිකන් গুপ্ত පන්තියක් වගේ පේන්නේ. දිනුෂා ඊළඟට මේ මිනිස්සු ගාව තිබිච්චි වැරදි ආකල්ප ඊළඟට ආරච්චි සහ පුංචි රාළ ඔවුන්ව පොළඹවන්න ඒක පාවිච්චි කරපු ආකාරය මේ විදිහට සෑහෙන දුරට ඔයගලන්ට කියන්න පුළුවන් මේ චරිතයෙන් නවකතාවේ තීරණාත්මක සංසිද්ධි කීපයක් සිදු වෙනවා. ඒ නිසා ඒකත් එක චරිතයක් ඇටියට ගන්න ඔයගොල්ලන්ගේ චරිත හා ඒ නවකතාවේ සිද්ධි නිරූපණයට ඒක බොහෝ වෙලාවට ඔයගලට සුදුසු සහ අවශ්‍ය කොටසක් බවට පත් වෙනවා. ඊළඟට තව දෙයක් තමයි මං හිතන්නේ ඒක කිව්වා වගේ වෙන්න පුළුවන් අර සිරපල්ලා නෙමෙයි මේ පිස්කල් පියුම් එයා දැන් සිලිඳුව බන්ධනාගාරයට අරගෙන යන අතර මග හිටපු මිනිස්සු අර මහලු හිඟන්න කියලා කිව්වා. මේ හිඟන්නත් එක්ක තව පිරිසක් හිටියා. ඒ වගේම මේ මග දෙපස මිනිස්සු හිටියා. ඒගොල්ලෝ ඔක්කොම එක අවස්ථාවකදී නවකතාවේ සිද්ධි නිරූපණයට චරිත නිරූපණයට යම් කිසි ආකාරයකට දායක වෙනවා. හැබැයි ඒවා ඔයගලට අර තනියෙන් ප්‍රශ්න විදිහට දෙන්නේ නැහැ. ඒ චරිත ගැන ලියන්න කියලා දෙන්නේ නැහැ. නමුත් නවකතාවේ සමස්ත
සාර්ථකත්වයේ පිළිබඳව විමසනකොට ඔයගලට එවැනි චරිත පිළිබඳවත් කිසියම් මතකයක් තිබීම ඉතාම සුදුසු වෙනවා කියන එක තමයි අපේ අදහස. හොඳයි. ඒ අනුව දැන් ඔයගොල්ලෝ සියලු චරිත මේකේ තියෙන ඒවා දන්නවා. එතකොට ඔයගොල්ලෝ දැන් මට කියන්නේ මේ චරිත ටික লীලා තිබුණු විද්‍යාර්ථිනියට චරිත කීයක් ඇවිල්ලා තිබුණාද සංඛ්‍යාත්මකව? විසිනමයයි සර්. හරි. එතකොට 31ක් විතර වගේ වෙනවනේ මං කිව්ව දෙකත් එක්ක නේද? ඔව් සර්. හරි. එතකොට දැන් ඕගොල්ලෝ දැන් බැද්දේගම නවකතාව පිළිබඳව දන්නවා කියලා කියන්නේ ඕගලන්ට තනියම ওই චරිත 30 විතර වගේ මතක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නිකන් කොලයක ලියාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. අවම වශයෙන් චරිත 30ක් විතර ලියන්න පුළුවන් නම් ඒ කියන්නේ ඕගලන්ට මෙනෙහි කරන්න පුළුවන් කියන එකයි සම්පූර්ණ කතාව. ඒක ඊටාම හොඳ ලක්ෂණයක්. ලකුණු 15 ගන්න ඒක ඊටාම හොඳ අධ්‍යයනයක් කරපු කෙනෙකුට විතරයි ඒක කියන්න පුළුවන්. ඔන්න පළවෙනි දේ. ඊළඟට ඕගලන්ට පුළුවන් නම් දැන් ඒ චරිතය මොකද්ද නවකතාවට සලස්සලා තියෙන සේවය. ඒ දැන් ඒ චරිත වලින් මොකද්ද නවකතාවට ලැබිලා තියෙන ආලෝකය. නවකතාවට ඒ චරිතය අවශ්‍ය වන්නේ ඇයි? වගේ යම් කෙටි ප්‍රශ්න වලියකට ඔයාට උත්තර සපය ගන්න පුළුවන් නම් අහම්මුදු ලෙබ්බේ මුහම්මදු කාසිමුත්. එයා මොකටද ඉන්නේ? එයා කරුණු දෙකකට සම්බන්ධ වෙනවා. ගමේ මිනිස්සුන්ගේ ණය ගැනීම හා සම්බන්ධිතව පවතින තත්ත්වයට සහ මුස්ලිම් වෙලෙන්දෝ ඒ කාලෙත් අපේ සිංහල පාරිභෝගිකයන් සමග නිෂ්පාදකයන් සමග ගනුදෙනු කරපු ආකාරය ඊළඟට ඔව් අර ප්‍රනාන්දු වැනි අය කෙරෙහි දක්වපු තරහ මේ වගේ කරුණු 3-4ක් කියන්න අපේ බබුන්ට මිතුරෙක් විදියට කඹුරුගමුවේදී හම්බෙන්නේ ඔහුනේ. ඒ විදියට ඔයගලට යම් චරිතයක් නවකතාව තුළ කුමක්ද සිදු කරමින් ඉන්නේ? නවකතාව තුළ ඔහුගේ කාර්යභාරය කුමක්ද කියන එක ඔයගලට හඳුනා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයා ඊටාම හොඳ තැනක ඉන්නේ. බැද්දේගම සම්බන්ධයෙන්. හරිද? එතකොට ඔයගොල්ලන්ට මේ බැද්දේගම සම්බන්ධයෙන් එහෙම නැතුව බොහොම විසිරුණු විදියට කවුද බබුන් කියන්නේ? කවුද බබුන්ගේ නෝනා? කවුද මේ කවුද සිලින්දු බැඳලා හිටි කලින් අර මැරුවේ ඒ ගෑණි කවුද කියලා අන්න ඒ විදියට හිතෙනවා නම් ඒ කියන්නේ ඔයා ක්ලෝස් රීඩින් කළා නැහැ. ක්ලෝස් රීඩින් කියලා කිව්වේ සමීප කියවීම කළා නැහැ. ඒ කියන්නේ ඔයා ස්ටඩි කළා නැහැ. එතකොට ඔයා උපයෝගීතාවක් තියෙන ශිෂ්‍යයෙක් නෙමෙයි. ඒ කියන්නේ හොඳ ළමෙක් හොඳ විභාග අපේක්ෂකෙක් නෙමෙයි. හොඳ විභාග අපේක්ෂකයෙක් කියන්නේ සෑම විටම Tamanගේ නිර්දේශය ෆලෝ කරන කෙනෙක්. Tamanගේ නිර්දේශය සෑම විටම Tamanගේ අතට ග්‍රහණය කරගන්න උත්සාහ දරනවා. හරි? ඒතර එයා නිර්දේශයේ අසක් මුල්ලක් නෑර දන්නවා. Taman ලියන්න යන ප්‍රශ්නේ. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ අර උපයෝගීතාවක් යුක්ත විභාග අපේක්ෂකයෙක්ද කියන එක පරීක්ෂා කරන්න පුළුවන් හොඳ තැනක් තමයි ඔයගලට මේ චරිත ටික ඔක්කොම සිහි කරන්න පුළුවන්. එතනින් යම්කිසි චරිතයක් නම් කරලා ඇහුවොත් එයා කොහොමද මේ නවකතාව තුළ සිදු කරන කාර්යභාරය කියලා ඒ ගැන ඔයාට කියන්න යම්කිසි දෙයක් තියෙනවද? වැනි ස්වයං පරීක්ෂණයක් මගින් ඔයගලට බැද්දේගම නවකතාවේ සමීපත්වභාවය පිළිබඳ අවබෝධයකට එන්න පුළුවන්. හරිද? මෙන්න මේක ඔයගොල්ලෝ හොඳට හිතට ගත යුතු දෙයක් මම කිව්වේ. ඒක ඒ විදිහට මතක තියාගන්න. එතකොට අපි අද දවසේ සිලින්දුගේ චරිතය පිළිබඳව තමයි විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ගිය සතියේ දීපු අභ්‍යාසය ඔයගොල්ලෝ කළේ නැත්නම් ගිය සතියේ මම දීපු අභ්‍යාසය තමයි බැද්දේගම චරිත ටික ලියන්න කියන එක. ඒ ටික අනිවාර්යයෙන්ම දැන් ඉඩ තියාගන්න එතන ලියන්න ලියපු නැති අය දැන් මෙතන ඉන්න අය ඔක්කොමලා සමහරලාට ලියලා ඇති. මං කියන්නේ මේක වීඩියෝ එකක් විදිහට බලලා ඉන්නවා.
ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේක අභ්‍යාසයක් විදිහට කළා නැත්නම් ඒක කරන්න ඕනේ. එතකොට චරිත 31ක් විතර වගේ එනවා. තවත් පොඩි පොඩි දේවල් මටත් මගේ අරනවා නම් ඔයගොල්ලෝ ඒවා කියන්න ඕනේ. හොඳට අධ්‍යයනය කළා. ඊළඟට දැන් යම්කිසි කෙනෙක්ගෙන් අහුවොත් මොකද්ද මේ රටේ මහත්තයා කියන්නේ කියලා. එතකොට මොකක් හරි ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඕකේ චරිත ඇත්තටම 28ක් විතර වගේ තමයි එනවා ඇත්තේ. මම හිතන්නේ අර චරිත ටික කියද්දී ප්‍රනාන්දුට කියන අනික් නම පවා වෙනත් ප්‍රනාන්දුගේ නියම නම පවා ඔයා සඳහන් කරලා තිබුණා වගේ මට මතකයි. කොහොම හරි ඔයගොල්ලෝ ඒක හරියට හොයලා බලන්න. බලලා ඒ චරිත ටික අවම වශයෙන් සලකුණු කරගෙන ඒ වගේ සිදුවන කාර්යභාරය ගැන ඔයාට යම්කිසි අදහසක් තියනවාද කියන එක පිළිබඳව හිතලා ඔයගොල්ලෝ මේක විග්‍රහයකට බඳුන් කරගන්න උත්සාහ දරුවොත් හොඳයි කියන එකයි මම අදහස් කරන්නේ. හරි. ඒ අනුව අපි ප්‍රධාන වශයෙන් මාතෘකාවක් ලියා ගන්න ඕනේ දැන් සිලිඳුගේ චරිතය. වැද්දේගම සිලිඳු. හොඳයි. දැන් එතකොට සිලිඳුගේ චරිතය කියලා ඔයගොල්ලෝ ලියන්න ඇත්තේ. දැන් ඔයගලට තව විශේෂ පණිවිඩයක් කියන්න ඕනි. මේ මාසේ 23 වෙනිදා වගේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එකතුව විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා වන පාඨමාලාව ආරම්භ කරන්නේ. දැන් අපි කවුරුත් දන්න විදිහට මාර්ගගත අධ්‍යාපනයට ලංකාවේ ඒ කියන්නේ මේ විදිහට මෙතන ඉන්නේ ලංකාවේ ළමයින්ගෙන් 40ක් විතර වගේ. එතකොට ළමයි 60%ක්ම ඉගෙන ගන්නේ නැති පරිසරයක් තමයි මේ වෙද්දි තියෙන්නේ. ඒකට විසඳුමක් වශයෙන් තමයි ලංකාවේ හැම ප්‍රදේශයකටම එක වගේ විකාශන ධාරිතාවක් තියෙන ජාතික රූපවාහිනිය මගින් විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා වැඩසටහනක් සම්පාදනය කරලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එකතුව. එතකොට මේ එකතුවේදී මේ හදලා තියෙන පාඨමාලාවේ සිංහල විෂය මම උගන්වන්නේ මුළු රටටම. එතකොට ඒක ඕගලන්ටත් එක අතකින් මං හිතන්නේ අපේ නිවැරදි භාවය හා ශාස්ත්‍රවන්ත භාවය පිළිබඳ සාක්ෂියක් වෙනවා. ඒ වගේම පේපර් එකක් සකස් වෙද්දී උනත් ඒ පේපර් එකට ගයිඩ්ලයින් එකක් වෙන්නේ ඒ විෂය සම්බන්ධයෙන් රටේ පවතින ප්‍රධාන පාඨමාලාව සහ සංදිග්ධතාවට තුඩු නොදෙන ඉගැන්වීම. ඒ නිසා තමයි මට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. එතකොට දැන් මම දන්න තරමින් මගේ පන්තිවලත් ඉන්නවා ඔන්ලයින් වලට සම්බන්ධ නොවුණු වීඩියෝ ක්ලාස් වලට සම්බන්ධ නොවුණු ඕගොල්ලන්ගේ යාළුවෝ. එතකොට ඒගොල්ලන්ටත් මේ අවස්ථාව යටතේදී
ඉගෙන ගැනීමට මගෙන් ඉගෙන ගන්න ඒගොල්ලන්ට ඉඩ ලැබෙනවා. ඒක ලොකු සතුටක් මටත්. මොකද ඒගොල්ලෝ මග ඇරිලා අතහැරිලා වගේ ඉන්න පිරිසක් ඉන්නවා මේ වෙලාවේ. අපි කවුරුත් දන්නවා ඒක දැන්. අපි ගත්තොත් ළමයි ඔක්කොම 1000කට ආසන්න පිරිසක් 22 බැච් එකේ හිටියා. නමුත් පන්ති වලට ඍජුව සම්බන්ධ වෙන පිරිස ඉන්නේ ඊට වඩා අඩු කොටසක්. නමුත් වෙන කණ්ඩායම් වල වෙන දුර නගරවල ළමයි එකතු වෙච්ච වෙනම කණ්ඩායම් තියෙනවා, වෙනම පන්ති තියෙනවා. ඒක අපි සාමාන්‍ය දෙයක් විදිහටයි හිතන්නේ. නමුත් මගේ ගාව හිටපු අයගෙන් සැලකිය යුතු පිරිසකට මාර්ගගත පහසුකම් නොමැතිකම හෝ වෙනත් යම් ආර්ථික ගැටලු මොනවා හරි ප්‍රශ්න නිසා සම්බන්ධ නොවන පිරිසක් ඉන්නවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශය ආවරණය වෙන එකක් නෙමෙයි. එහෙම කරන්න බෑනේ. මාස 4ක විතර වගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්නේ. 2021 අයට ටිකක් ඒකෙන් ලොකු වාසියක් තියෙනවා. අර එතන තියෙන වාසිදායක තත්ත්වය තමයි එතනින් ඔයගලට අර අකණ්ඩව යම් දෙයක් ඉගෙන ගැනීමට සහ ඔයගොල්ලෝ ඉගෙනගත්ත දේවල් නැවත සමීක්ෂණය කර ගැනීමට ඔයගලට ඊටාම හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒකෙදි අනිකුත් විෂයනුත් තියෙනවා. මම හිතන්නේ සිංහල විෂය අපිට තියෙනවා ඇත්තේ සිකුරාදා දවසක රූපවාහිනී කාලය තුල. ඒක එතකොට ඔයගලට අපි ඉදිරියේදී කාලසටහන් දැනුම් දෙන්නම්. ඒකට සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අදාළ පාඩම් විකාශන ආරම්භලා ඒකෙන් ඔයගොල්ලෝ ප්‍රයෝජනයක් ලබා ගන්න කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. එතකොට අපි සිලිඳු පිළිබඳ අපේ සටහනට යමු. මම නැවතත් ඔයගලට මතක් කරනවා පුළුවන් අය හැමෝම වගේ මේ කැමරා ඔන් කරගන්න. නෝට් එකක් ලියනකොට නැත්තම් මට කළමනාකරණය කරගන්න අමාරුයි. ඔයගොල්ලෝ ලියුවද මොකද්ද උනේ කියන එක ගැන. ඒක නැත්තම් වේගය වැඩි වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ ඒ කැමරා ඔන් කරන්න පුළුවන් කීප දෙනෙක් කැමරා ඔන් කරගෙන පාඩමට සම්බන්ධ වෙන්න. හරි. ලියන්න. බැද්දේගම නවකතාවෙහි බැද්දේගම නවකතාවෙහි බැද්දේගම නවකතාවෙහි ප්‍රධාන කැමරා ඔන් කරන්න. ප්‍රධාන චරිතයක් ලෙස ප්‍රධාන චරිතයක් ලෙස තරුචි කැමරා ඔන් කරන්න පුළුවන් නම් ඉෂානි ශලෝමි හංසිකා සිලිඳුගේ චරිතය සැලකිය හැකිය. නවකතාවේ සෑම ප්‍රධාන අවස්ථාවකටම කේන්ද්‍රීය චරිතයක් සෑම ප්‍රධාන සිදුවීමකටම
කේන්ද්‍රීය චරිතයක් ලෙස සිලිඳුගේ චරිතය හැඳින්විය හැකිය. අලුත් ඡේදයක් ලියන්න පහලින් වෙන පාටකින් ලිව්වට කමක් නැහැ. පැද්දේගම නවකතාවෙහි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එම නවකතාවෙහි ඇතුළත් සෑම ප්‍රධාන චරිතයක්ම හඳුන්වා දීමේදී කතුවරයා මැදිහත්ව විස්තරයක් ඉදිරිපත් කිරීමයි. මේ ලක්ෂණය මුල්කාලීන නවකතාවල දක්නට ලැබුණු ලක්ෂණයකි. එමගින් අදාළ චරිතය දෙස නිරීක්ෂණය කිරීමට
කතුවරයාගේ ආකල්පය පාඨකයාට ආරෝපණය වීම ආරම්භ වේ. නැත්නම් ආරෝපණය වීම සිදු වෙයි. වඩා හොඳයි සිදු වෙයි. තරුෂි පුළුවන් නම් කැමරාව ඔන් කරන්න නිසංසලා. හරි. දැන් පොඩි දෙයක් මම ඔයගලට කියන්න ඕනි. මට මේ නෝට් එක නතර කරලා දෙන්න මම ඇහුවොත් කියන්න සලෝමි. අපි නතර කළේ තැන කියන්න මම ආයි විස්තරින් පස්සේ අහුවාම දැන් නවකතාව සාමාන්‍යයෙන් වර්තමානයේ නවකතාවක් ලියනකොට සහ වර්තමාන නවකතාවෙහිදී චරිතයක් මෙන්න මේ ආකාරයයි මෙන්න මේ වගේ කෙනෙක් කියලා කතුවරයා මැදිහත්ව කියන්නේ නෑ සාමාන්‍යයෙන්. ඒක නවකතාවේ අවස්ථා හා සිද්ධි විකාශනය වීමට සාපේක්ෂව පාඨකයා විසින් සිතාගනු ලබන දෙයක් බවට පත් වෙනවා. එතකොට කලින් කියලා නැහැ. ඒ නිසා අපි චරිතය කොයි වගේද කියලා දැනගන්නේ නවකතාව අවසානයේ දක්වා විකාශනය වෙනකොට. නවකතාවේ අවසාන භාගයට වගේ යද්දි තමයි අපි දැන් දන්නේ මෙයා මෙන්න මෙහෙම චරිතයක් කියලා. ඒක සාමාන්‍යයෙන් ස්වාභාවික දෙයක්. දැන් උදාහරණයක් හැටියට ඉෂානි කවුරු හරි කෙනෙක් ඇසුරු කරන්න පටන් ගන්නවා. එතකොට ඇසුරු කරන්න පටන් ගන්නකොට සමහර විට ඔයා එයා ගැන දන්නේ නැහැ. ඔයා එයා ගැන දැනගන්නේ කාලයක් ඇසුරු කළාට පස්සේ. කාලයක් ඇසුරු කළාට පස්සේ තමයි දැනගන්නේ මෙයා මෙන්න මේ වගේ කෙනෙක් කියලා. පූර්ව ආකල්පයකින් නෙමෙයි. හැබැයි දැන් මේ නවකතාවේ සිද්ධ වුණේ එවැනි ස්වාභාවික තත්ත්වයක් නෙමෙයි. කිසියම් විදිහක නවකතාකරුවා ඒ චරිතවලට නිර්ණායක මට්ටමින් ලේබල් ටිකක් ඉදිරිපත් කළා. නිර්ණායක විදිහට ලේබල් ටිකක්. උදාහරණයක් හැටියට දැන් අපි හිතමු තරුෂිට කියනවා නෑ තරුෂි ගැන මං කියනවා තරුෂි බොහොම නපුරුයි සෑහෙන්න කේන්ති යනවා හොඳට හිටියට ඔය කතා කරනවා වගේ පෙනුනට බොහොම පුදුමාකාර මේ දුෂ්ටකමක් තියෙන්නේ කියලා මම තරුෂි ගැන කියනවා චතුරිකාට. එතකොට චතුරිකා තරුෂිව ඇසුරු කරන්න යන්නේ මම කියපු දේවල් හිතේ තියාගෙන. ඒ අනුව තරුෂි ගැන මගේ ආකල්පය චතුරිකාට බලපානවා. හැම වෙලේම චතුරිකාට හිතෙනවා මෙයා දැන් බනි. දැන් කේන්ති ගයි. දැන් තරහ ගයි. ඒකට හේතුව මම ඒ චරිතයට සීමා දාලා තියෙනවා. මම කිව්වේ දැන් එහෙමනම් නවකතාවේ නම් කවුද? කතුවරයා. කතුවරයා සීමා දාලා තියෙනවා. ඒ විදිහට සිලිඳුට කතුවරයා දාපු සීමා හඳුනා ගැනීම තමයි අපි පළමුවෙන්ම කරන්න යන්නේ. මං අදහස් කළ දේ ඔයගලන්ට වැටහුණාද මොනවාරි ගැටලු නැන්නේ නේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් වර්තමානයේ ලියන නවකතා ගත්තොත් අපි ඒ නවකතාවල එවැනි චරිත සම්බන්ධයෙන් නවකතාකරුව මැදිහත් වෙලා පැහැදිලි කිරීම ඉතාම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් නවකතාව විකාශය වෙන අතර තමයි අපි දැනගන්නේ මේ චරිතය මෙන්න මෙවැනි
චරිතයක් කියලා සමහර විට කතාව අවසන් වුණාම තමයි අපි දන්නේ මෙයා මේව තමයි කියන්නේ. පූර්ව නිගමනයක් නැහැ. එතකොට බැද්දේගම නවකතාව ඊට වඩා වෙනස් මුල් ප්‍රාථමික ගණේ නැත්නම් මුල් අවදී නවකතාවක් හැටියට තමයි අපි චරිත නිරූපණයට ප්‍රවේශ වෙන ආකාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක එක්තරා දුරකට නවකතාවක වර්තමානයේ සැලකෙන දුර්වලතාවක් හැටියට. නමුත් ඒ කාලේ හැටියට ගත්තොත් ඒක නවකතාවක දුර්වලතාවක් හැටියට සැලකුණේ නැහැ. හොඳයි. එහෙමනම් අපි දැන් අපේ සටහනේ ඉදිරියට ගමන් කරමු. මම හිතන්නේ ඔයගොල්ලෝ අවසානයේට වෙන පාටකින් තමයි ලිව්වේ. ඊළඟට අපි සාමාන්‍ය පෑනෙන් ලියමු. ඡේද වෙන් කළාට කමන්නේ. ඔය ගොඩක් වෙලාවට තරුෂි මම ඔය වෙන පාටකින් ලියන්න දෙන්නේ ඔය අද මේ බැද්දේගම මේ සටහනේ ඕගොල්ලෝ කටපාඩම් කළ යුතු හෝ එහෙම නැත්නම් ඕගොල්ලෝ ලියන උත්තරයක ලිවිය යුතු නැති දේවල්. හරි? ලිවිය යුතු නැති දේවල්. ඒවා ඔබට දෙන විග්‍රහයන්. ඒ විග්‍රහ අවබෝධ කරගෙන ඔයා ලියන උත්තරයට ආලෝකය ලබා ගැනීම අවශ්‍යයි. දැන් උදාහරණයක් ඇරෙන්න සිලිඳුගේ චරිතය ගැන ලියද්දී නවකතාකරුවා මෙහෙමයි කියලා කියන්න ඕනේ නැහැ. දැන් මම මේ කිව්වේ ඒක. හැබැයි ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේක මේ බැද්දේගම නවකතාවේ තිබිච්ච යම්කිසි විශේෂ ලක්ෂණයක් කියන්නේ. පහලින් ලියන්න. සාමාන්‍ය පෑනෙන් ඒතකොට ලියන්නේ. ඒ අනුව බැද්දේගම නවකතාවෙහි සිලිඳු පිළිබඳ කතුවරයාගේ හඳුන්වා දීම කෙරෙහි අවධානය දීමට පාඨකයාට සිදුවෙයි. එම පැහැදිලි කිරීමට අනුව සිලිඳු ගොවියෙකි. ඔහුට ටිකක් පිස්සු ඇතුළත් කිරීමේ ක්‍රමාංශ. යයි ගැමියෝ කියති. ටිකක් පිස්සු යයි ගැමියෝ කියති. ඒක නා ඔයගලටත් සාමාන්‍යයෙන් කියනවනේ ගෙදර ඉන්නව නේද? දැන් ටික වර්ධනය වෙලා ඇති මේ දවස් ටික. ඔහු අලසයෙකි.
මේ ලක්ෂණ තියෙනවා නේද රුයි? ඔහු අලසෙක්. ප්‍රධාන ජීවනෝපාය දඩයමයි. උද්ෘතයක් බැලූ බැල්මට පෙනෙන්නේ ඔහු අනෙක් අයට වඩා ඔතෑනි වැඩි කතාබහක් නැති මිනිසෙකු ලෙසිනි. වැඩි කතාබහක් නැති මිනිසෙකු ලෙසිනි. බැලූ බැල්මට පෙනෙන්නේ ඔහු අනෙක් අයට වඩා ඔතෑනි වැඩි කතාබහක් නැති මිනිසෙකු ලෙසිනි. කමාවහන්න. මේ ප්‍රකාශය මගින් සිලිඳුගේ චරිතයෙහි සාපේක්ෂ වෙනස පෙන්වා දීමට කතුවරයා උත්සාහ දරා ඇත. සාපේක්ෂ වෙනස කියන්නේ මොකක්ද? සාපේක්ෂ වෙනස කියන්නේ මොකක්ද? මොකක් හරි වෙන්න ඇති නේද? සාපේක්ෂ වෙනස කියන්නේ තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා බලනකොට එයාට වඩා මෙයා වෙනස් වන්නේ කෙසේද කියන එක. සාපේක්ෂයි කියන්නේ සංසන්දනාත්මකව බලන විට කියන එක. සසඳා බලන විට කියන එක. යන්න තවදුරටත් සිලිඳුගේ චර්යා පද්ධතිය විවරණය කරන කතුවරයා එමගින් සිලිඳු පාඨකයාට හුරු පුරුදු
සමීප චරිතයක් බවට සමීප චරිතයක් බවට පත් කිරීමට සමත් වේ. එසේ සිලිඳුගේ චර්යා පද්ධතිය එසේ සිලිඳුගේ චර්යා පද්ධතිය චර්යා කියනකොට යන්සයක් හිම නෑ චර්යා පද්ධතිය විස්තර කිරීමේදී වනසතුන්ගේ හැසිරීම් හා සසඳා දක්වා තිබීම විශේෂයෙන් සැලකිය යුත්තකි. පහලින් තනි ඇතුළත් කිරීමේ ක්‍රමාංශ ලියන්න. වනසතුන් මෙන් සිලිඳුද ඇස් අරගෙන නිදා ගනී. වනසතුන් මෙන් සිලිඳුද ඇස් අරගෙන නිදා ගනී. බල්ලෙකු මෙන් ඔහු නින්දෙන් දිරුලයි. ගොරවයි. තිගැස්සෙයි. මුවෙකු මෙන් කෙටි නින්දක් ලබයි. මුවෙකු මෙන් කෙටි නින්දක් ලබයි. තද නින්දේ සිටියද සුළු ශබ්දයකින් පවා ඇහැරේ.
පැල්පතයට ඇන තියාගෙන පැල්පතයට ඇන තියාගෙන හිඳ හිස් බැල්මෙන් බලාගත් ගමන් හිස් බැල්මෙන් බලාගත් ගමන් සිටීම ඔහුගේ ස්වභාවයයි. හඬ නගා හෝ ඇඟට තට්ටු කර කතා නොකළහොත් ඔහු ප්‍රතිචාර නොදක්වයි. වනාන්තරයට දැඩි ලෙස ඇලුම් කරන ඔහු ඊට බොහෝ සෙයින් බිය වූ බවද සඳහන් කෙරෙයි. මීහරකා කිව්වම මොකද බලන්න. මීහරකා මඩ වගුරට දිවියා කඳු අතර ගුහාවට කැමැති වන්නාක් මෙන් සිලිඳු වනාන්තරයට කැමැති වෙයි. ඔහු ලෙහෙසියෙන් කෝප නොවේ. ඇතුළත් කිරීමේ ක්‍රම දෙකක් දාලා ලියන්න. අර තනිය ඇතුළත් කිරීමේ ක්‍රම වහන්න. ඇතුළත් ඒ තනිය ඇතුළත් කිරීමේ ක්‍රම දැන් මේ ඇයි කියලා මම කියන්නම්. දැන් ඇතුළත් කිරීමේ ක්‍රම දෙකක් දාලා පහලින් ලියන්න. ඔහු සංසුන් ගති ඇති මිනිහෙකි. ක්‍රම වහන්න. පහලින් ලියන්න. මේ කැලයේ සිටින ආයිත් උද්ෘතයක්
උද්ෘතයක් තවත් උද්ෘතයක් මම එකයි කියන්නේ කැමරාව ඔන් කරගෙන ඉන්න කියලා ඔයගොල්ලෝ නැත්තම් මොකද්ද කරන්න කියලා මට පේන්නේ නැහැ දැන් රුවිනිව මට පෙනෙන හින්දා තමයි මම උද්ෘතයක් කියලා දෙපාරක් කිව්වේ නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍ය පෑනින් ලියාගෙන යනවා ඒකයි මම කියන්නේ පුළුවන් හැමෝම කැමරාව ඔන් කරන් ඉන්න කියලා මේ කැලයේ සිටින කිසිම සීපාවෙකුට වලහාටත් නුඹලා හැමෝමත් බයවන තනියලියාටත් මම බය නැහැ. මගේ බය මේ මහා වනයටයි. මගේ බය මේ මහා වනයටයි. තමාව අහලා නැවතත් උද්ෘතයක් කෝපයක් ඇති වූ විට ඒ ගැන දැඩිසේ හිතයි. ඊට පසු හදිසියෙන් එතනින් නැගිට සතුරා සොයාගෙන ගොස් වන මුර්ගයෙකු මෙන් ඔහු කරා කඩාපනි. වන මුර්ගයෙකු මෙන් ඔහු කරා කඩාපනි. කමාවන්න දැන් සන්දීපනි තනිය ඇතුළත් කිරීමේ කමා දාන්නේ සම්පූර්ණ උද්ෘතයක් නෙමෙයි. හැබැයි අපේ අදහස් නෙමෙයි කියන එක කියන්නේ. තේරුණාද? පැහැදිලිද මං කිව්ව දේ? දැන් උද්ෘත පාඨ දානකොට ඇතුළත් කිරීමේ කමා දෙකක් දාලා අපි ලියන්නේ සම්පූර්ණයෙන්ම නවකතාවෙන් උද්ධරණය කරගත්ත නවකතා කරුවාගේම වචන. ඒකේ පොඩි වෙනසක්වත් නැහැ. හැබැයි අර තනිය ඇතුළත් කිරීමේ කමා දානකොට අපි ගන්න පුළුවන් අපිට තනිය ඇතුළත් කිරීමේ කමා දාලා
භාවාර්ථය ඒ කියන්නේ සලෝමි අපිට සම්පූර්ණ උද්දෘත පාඩම් නැත්තම් හරිද අපිට පුළුවන් ඒ උද්දෘතයෙන් කියවෙච්ච අදහස එයාගේ වචන දෙක තුනකුත් එක්ක අපේ වචන එක්ක මිශ්‍ර කරලා ලියන්න. හැබැයි එතකොට ඇතුළත් කිරීමේ කොමා දෙක දැම්මොත් අපි බොරුකාරයෙක් වෙනවා. මොකද කමා දෙක දාන්නේ උද්දෘතයකටනේ. තේරුණාද? දැන් ඔතන ඔයා ඒ ක්‍රමයේ තමයි ඔය දැක්කේ. දැන් ගොඩ ලොකු විස්තරයක් මන් දුන්නා. ඔය වංශතුන් මෙන් සිලිඳු ඇස් අරගෙන නිදාගනී කියන තැන ඒවා කතෝරයා සමහර ඒවා ඒ විදිහටම ලියලා තිනවා. අපි සමහර ඒවාට පොඩි පොඩි වෙනස්කම් කරලා තියෙනවා. ඒ නිසා අපි ඒකට දීලා දෙන්නේ තනි ඇතුළත් කිරීමේ ක්‍රමාව. ඒ කියන්නේ අපි අරගෙන තියෙන්නේ කතෝරයාගේ අදහස් ටික. එයාගේ වචන සමහර ඒවා තියෙනවා මුළුමනින්ම එයාගේ අදහස් ටික අරන් තියෙනවා. ඒ වගේම අපි ඒ සටහනට යටින් උද්දත පාඩ 3ක් ගත්තා. ඔහු සංසුම් ගතිය ඇති මිනිසෙක්. මේ කලේ සිටින කිසිම සීපාවෙකුට කියන එක. කෝපයක් ඇති වුණේ. ඒවා ඍජු උද්දත පාඩ. සම්පූර්ණ උද්දත පාඩ. නේද? හරි. මං හිතන්නේ ඔයගලට ඒ මං අදහස් කළ දේ වැටහෙන්නේ නැති. එතකොට ඒක ඔයගලට ඔය කවි ගුත්තිල කාව්‍ය වගේ ලියද්දී උනත් සද්ධර්මාලංකාරය වගේ ලියද්දී උනත් මේ ක්‍රමය අත්දැක බලන්න පුළුවන්. ඔයාට දැන් අපි හිතමුකෝ සම්පූර්ණයෙන්ම මතක නැහැ මේ පාඩයක් තියෙනවා මට්ට කුණ්ඩලී වස්තුවේ ඔයාට ඒක සම්පූර්ණයෙන් මතක නැහැ. හැබැයි ඔයාට මතකයි මේකේ තියෙනවා කියලා කිසියම් ආකාරයකට මෙන්න මෙවැනි අදහසක්. දැන් රන් බාණ්ඩ හදන්න ගියාම ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. රන්කරුවට මුදල් දෙන්න ඕනි, කෑම බීම දෙන්න ඕනි, රන් ටිකක් වැය වෙනවා. එතකොට ගොඩාක් වියදම් යනවා කියන අදහස ඔයාට මතක නැහැ එයාගේ වචන වලින්. ඒතර ඔයාගේ වචන දාලා ඔයා කියනවා සිටුවරයා මෙන්න මේ වැනි ප්‍රකාශයක් කරනවා කියලා. හැබැයි ඒකට ඇතුළත් කිරීමේකම දෙක දාන්න බෑ. තනිකමවත් දාලා ඔයාට කියන්න පුළුවන්. පැහැදිලි? ඒ අනුව ඔයාගේ උත්තරේ තියෙන තනිකම දාපුවා විතර නම් කමා දෙක දාපුවා තියෙන කෙනාගේ උත්තරෙත් එක්ක බැලුවාම ඔයාගේ උත්තරේ වඩා එයාගේ උත්තරේ හොඳයි. මොකද එයා කටපාඩම් කළානේ. ඔයා භාවාර්ථය විතරක් කරගෙන. හැබැයි ඔයාට ඔය දැන් මං කියා දීපු ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. තවත් බොහෝ තැන්වලදී. ඒ කියන්නේ ඔයගලට අදහසක් ආවද? රුවිනි මං කිව්ව දේ පැහැදිලි නේද? ඔව් සර්. හරි. ඒ උද්දත පාඩ ගන්න විදි තියෙනවා. අය මම මේ කිව්වේ. හරි. දැන් ඔන්න දැන් අපි බලමු මෙතනින් මොකක්ද සිද්ධ වුනේ. මෙතනින් සිද්ධ වුණ දේ මොකක්ද කියලා පොඩ්ඩක් බලන්න. දැන් අපි හිතමු අපි දැන් ඔන්න සංදීපනි දැන් මම දන්නවා සංදීපනි අපේ පන්තියේ විභාග අපේක්ෂිකාවක් හැටියට ඉන්න ලස්සන තරුණියක්. හරි. ඒ තමයි මට පේන දේ. එතකොට දැන් සංදීපනීගේ අම්මා දන්නවා මට වඩා ගොඩාක් දේවල් සංදීපනී ගැන. එයා නිදාගන්නේ කොහොමද? නිදාගන්නකොට ඇඳුම් තියෙන්නේ කොහෙද? එයාගේ කොණ්ඩේ කොහොමද තියෙන්නේ නිදාගන්නකොට මූණත් එක්ක වැහිලා. නිින්දෙන් නිදාගන්න පටන් ගන්නවා විනාඩි 2ක් ඇතුළත ගොරවන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් එයා නිින්දෙන් හීනෙන් කියවනවා. එහෙම නැත්නම් එයා ගෙදරදී කේන්ති ගියාම කොහොමද කිරිය පුප්පගෙන කෑ ගහන්නේ? අම්මා වචනයක් කියනකොට එයාගේ අර නිකන් T56කින් වගේ වචන පිට වෙනවද? අහිංසක විදියට හිටියට කේන්ති ගියාන් කොහොමද? මේ වගේ දේවල් දන්නේ අම්මා හෝ ගෙදර අය. නේද? එතකොට ඒ ඔක්කොම දන්නවනම් නේද අපිට සංදීපනීව දැන් මට සංදීපනීව තේරුම් ගන්න පුළුවන් ඔය විස්තරය දන්නවනම්. නැත්තම් කාලයක් එයත් එක්ක සමීපව හිටියොත්. නේද? දැන් එතකොට නවකතාකරුවා මොකද්ද කරලා තියෙන්නේ කියලා ඔයාලට පේනවද? නවකතාකරුවා මොකද්ද කරලා තියෙන්නේ? නවකතාකරුවා කරලා තියෙන්නේ කාලාන්තරයක් තිස්සේ
සිලිඳු එක්ක සමීපව හිටපු කෙනෙක්ගේ ගානට පාඨකයාව පත් කරන එක. දැක්කද එයාගේ උපක්‍රමය? මං කිව්ව දේ තේරුණාද? සලෝමි මං කිව්ව දේ තේරුණාද? ඔව්. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ඇරෙන්න පසින්දු ප්‍රමෝද් කිව්වාම දැන් පසින්දු ගැන ගොඩාක් දේවල් මම දන්නවා මට ගොඩක් කතා කරලා තියෙන සමීප විද්‍යාර්ථියෙක් නිසා. නමුත් ලක්ෂානි ගත්තොත් ලක්ෂානිට හිතෙන්න පුළුවන් පසින්දු පසින්දු එච්චරයි නේද? දැන් එතකොට සමීප භාවයට පත් කරන්න තමයි අර විස්තර ටික කියලා තියෙන්නේ එහෙමනම් කතුවරේ නේද? අර සන්දීපණී ගැන සමීප අවබෝධයක් ඇති කරන්න තමයි අම්මා අර විස්තරය අපිට දීලා තියෙන්නේ. එළම ඔහම හිටියට විශ්වාස කරන්න එපා මෙන්න මේ විදියයි වැඩ කටයුතු. නේද? මේ විදිහට සිලිඳු ගැන කරපු මේ විස්තරය සිලිඳුව සමීපව අවබෝධ කර ගැනීමට පාඨකයාට උදව්වක් වුණා කියන එකයි මම මේ පාට කියන්නේ. නේද? එතකොට අපිට හුරු පුරුදු චරිතයක් අපිට සමීප චරිතයක් අපි දන්න කෙනෙක් හොඳින් දැන් නිදා ගන්න විදිහ පවා දන්නවා කියලා කියන්නේ. ඇස් අරගෙන නිදා ගන්නවා. ඒ කියන්නේ නිදාගත්ත වෙලාවෙත් ළඟ ඉඳලානේ. ඒතර නිදාගත්ත වෙලාවෙත් ළඟ හිටියනම් බොහොම සමීපයිනේ. කතා කරනකොට ඇඟට තට්ටු කරලා කතා කරන්න ඕන. නැත්තම් ඔය බලාගත්තොත් බලාගෙන ඉන්න මෙලෝ කල්පනාවක් සියන්නේ නැති. නේද? ඒතර මේ විදිහට අර ඊටාම සංවේදී සහ සමීප දේවල් කතුවරේ අනාවරණය කරනවා. අන්නේ අනාවරණයත් එක්ක ගත්තාම අපට තේරෙනවා කතුවරයට පුළුවන්කම ලැබුණා මේ විස්තරය මගින් සිලිඳු පාඨකයා දන්නා හඳුනන සමීප කෙනෙකු බවට පත් කිරීම. ඒක ඔයාලට තේරුණාද කතුවරයාගේ උපක්‍රමය? පැහැදිලිනේ? හරි. ලියා ගන්න පහලින් මෙම විස්තරය මගින් සිලිඳු පාඨකයාට සමීප චරිතයක් බවට පත් කරවීමට චරිතයක් බවට අන්තිමට කිව්ව කොටස කාට හරි ලියා ගන්න බැරි වුණාද? ඔව් සර්. පොඩ්ඩක් සංදීපණී ලිව්වනම් කියන්න පුළුවන්? පසින්දු හරි කවුරු හරි?
මෙම විස්තරය මගින් සින්දු පාඨකයාට සමීප චරිතයක් බවට පත් කරවීමට කින් අතරේ. සිලිඳු පාඨකයාට සමීප චරිතයක් බවට පත් කරවීමට කතුවරයාට හැකිවිය. කතුවරයාට හැකිවිය. සමීප චරිතයක් බවට පත් කරවීමට කතුවරයාට හැකිවිය. සමීප චරිතයක් බවට පත් කරවීමට කතුවරයාට හැකිවිය. සමීප චරිතයක් බවට පත් කරවීමට කතුවරයාට හැකි සමීප චරිතයක් බවට පත් කරවීමට කතුවරයාට එම හේතුව නිසා සිලිඳු තමා විසින් බොහෝ කලෙක සිට දන්නා හඳුනන චරිතයක් ලෙස හැඟෙන්නට වෙයි. එය නවකතාවෙහි ඉදිරි විකාශනයටත් සිලිඳුගේ ජීවන ඉරණම කෙරෙහි බොහෝ කාලක සිට බොහෝ කාලයක සිලිඳුගේ ජීවන ඉරණම කෙරෙහි එතන ලියන්න යන්නකො අපි ආයි කියන්න. සිලිඳුගේ ජීවන ඉරණම කෙරෙහි සංවේදී වීමටත් හේතුවක් වෙයි. සංවේදී වීමටත් හේතුවක් වෙයි. ඒ වාක්‍ය කියන්න පසින්දු ලියා ගන්න පුළුවන් විදිහට සම්පූර්ණ වාක්‍යද? ඔව්. මෙම විස්තරය මගින් සිලිඳු පාඨකයාට සමීප චරිතයක් බවට පත් කරවීමට කතුවරයාට හැකිවිය. එම හේතුව නිසා සිලිඳු තමා විසින් බොහෝ කලෙක සිට දන්නා හඳුනන චරිතයක් ලෙස හැඟෙන්නට වෙයි. එය නවකතාවෙහි ඉදි විකාශනයටත් සිලිඳුගේ ජීවන ඉරණම කෙරෙහි සංවේදී වීමටත් හේතුවක් වෙයි. හරිද ලියා ගන්න බැරි කෙනාට?
හරි නේද? හරි. දැන් පහලින් ලියන්න. මෙවැනි పూర్ව හඳුන්වා දීමකින් පසු 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 නවකතාකරුවා මෙවැනි పూర్ව හඳුන්වා දීමකින් පසු නවකතාකරුවා ඔහුගේ එම චරිත ලක්ෂණ පාඨකයාටම සජීවීව හඳුනාගත හැකි අවස්ථා සජීවීව හඳුනාගත හැකි අවස්ථා නවකතාවෙහි කතා වින්‍යාසයට සම්බන්ධ කරයි. කතා වින්‍යාසයට සම්බන්ධ කරයි. සිලිඳුගේ බිරිඳ ටිංගිහාමිට නිවුන් දරු උපතක් සිදු වූ අවස්ථාව සිලිඳුගේ චරිතයෙහි එවැනි බොහෝ අවස්ථා සිලිඳුගේ චරිතයෙහි එවැනි බොහෝ අවස්ථා හඳුනා ගැනීමට තුඩු දෙන සිදුවීමක් ලෙස නිරූපණය වේ. සිදුවීමක් ලෙස නිරූපණය වේ.
සිලිඳු සිය බිරිඳගේ කුසින් අපේක්ෂා කර ඇත්තේ පුතෙකු ය. ඒ වෙනුවට දියණියන් දෙදෙනෙකුම ඉපදීම ඔහු තුළ සාහසික කෝපයක් ඇති කරන්නක් වේ. සාහසික කෝපයක් ඇති කරන්නක් වේ. සාහසික කෝපයක් ඇති කරන්නක් වේ. ඔහු එහිදී හැසිරෙන්නේ ම්ලේච්ඡයෙකු ලෙසයි. ම්ලේච්ඡ අල්මයන්න ම්ලේච්ඡයෙකු ලෙසයි. ඔහු එහිදී ඩිංගිහාමිට පහර දෙන්නේ ම්ලේච්ඡයෙකු ලෙසයි. ම්ලේච්ඡයෙකු ලෙසයි. දරු දෙදෙනෙකු වැදූ ඇයගේ හිසට පපුවට ඔහුගේ පහර දැඩි ලෙස එල්ල වෙයි. පරට්ටි උද්දෘතාස ලියනවා. පරට්ටි දෙපාරක් කොමට පුතෙක් කොමට පුතෙක් කොමගේ තුවක්කුව උස්සගෙන කැලේට යන්න පුතෙක් කොමගේ තුවක්කුව උස්සගෙන කැලේට යන්න පුතෙක් කොමගේ හේනෙලි කරවා ගන්න පුතෙක් වැල්ලි කොමගේ හේනෙලි කරවා ගන්න පුතෙක් ගෙදර තියාගෙන කණ්ඩ අඳින්න හරියම්බ කරන්නයි දෑවැදිලා හැත්ති කරන්නයි තීමට පරට්ටිය වදනවද පර ඉස්තන දෙකින්ති
the king. දුන්නා හොම්බට දෙක. නවකතාකරුවා කමාව අහලා දැන් අර වැහැල්ලා බිම නවකතාකරුවා සිලිඳුගේ මුවට නංවන වචන පවා සිලිඳුගේ මුවට නංවන වචන පවා ඔහුගේ දැඩි කෝපය ප්‍රකාශ කිරීමට සමත් වේ. ඔහුගේ මේ හැසිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් කිසිසේත්ම අනුමත නොකරන අශිෂ්ට හැසිරීමකි. සිලිඳුගේ බිරිඳ මොකක්ද අනුමත නොකරන අශිෂ්ට මොකක්ද මං කිව්වේ පසින්දු අශිෂ්ට හැසිරීමකි. අශිෂ්ට හැසිරීම. ඊළඟට මං කිව්වේ මොකක්ද සංදීපනි? සිලිඳුගේ බිරිඳ බබෙහාමි ආරච්චිගේ සොයුරියද වෙයි. සොයුරියද වන්නීය නැත්නම් ඌආය. මේ අවස්ථාවේදී ආරච්චි විසින් ඇයව බේරාගත්තද පසුව ඇයට මිය යන්නට සිදුවේ. නැත්නම් ඇය මිය යයි. සිලිඳු හා ආරච්චි අතර පවතින දැඩි විරසකයට මෙය හේතුවක් වේ.
පහලින් සිලිඳුගේ මෙම සාහසික අසිෂ්ට හැසිරීම සාහසික අසිෂ්ට හැසිරීම ඔහු වැනි අර්ධ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙකුගෙන් මොකද්ද සර් ඔහු වැනි අර්ධ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙකුගෙන් අර්ධ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙකුගෙන් අපේක්ෂා කළ හැකි හැසිරීමකි. කිසිදු අධ්‍යාපනයක් නොලද සිලිඳු මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන්නේ බුද්ධිය අනුව නොව ආවේග අනුවය. බුද්ධිය අනුව නොව ආවේග අනුවය. ඒ අනුව ඔහුගේ ආවේගශීලී බව ඔහුගේ මේ හැසිරීමට හේතුව ලෙස හඳුනාගත හැකියි. අනපේක්ෂිත ලෙස පුතෙකු වෙනුවට දියණියන් දෙදෙනෙකුම ඉපදීම ඔහුගේ කෝපය උත්සන්න කළා විය හැකිය. එවැනි අවස්ථාවක සිලිඳු වැනි පුද්ගලයෙකුගෙන් එවැනි හැසිරීමක් අපේක්ෂා කළ හැකිය.
එවැනි හැසිරීමක් අපේක්ෂා කළ හැකි. දැන් සිලින්දු වගේ කෙනෙක්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ ඔයගේ වෙලාවක විද්‍යාත්මක අවබෝධයක්. දැන් සංදීපනි බිරිඳට උපදින්නේ දුවේක්ද පුතෙක්ද කියන එක තීරණය වෙන්නේ මව අණුව නෙමෙයි. ජීව විද්‍යාත්මකව ගත්තාම පියාගේ ක්‍රෝමසෝම අණුව DNA අණුව ඔහුගෙන් තමයි තීරණය වෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවය. ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වෙන්නේ පියාගෙන් තමයි. ඉතින් ඒ විදිහට ඔයා අපි කියමු කවුරු හරි තරුණියක් විවාහ වෙලා දැන් පුතෙක් අපේක්ෂාවෙන් තමයි මේ දෙන්න ඉන්නේ වැඩසටහන් වල නියැලෙන්නේ. ඒ වුණාට දුවෙක් තමයි උපදින්නේ. ඊට පස්සේ ආපහු උත්සාහ කරමු කියලා නැවත උත්සාහ කරනවා. ආයි දුවෙක් නැවත උත්සාහ කරනවා. මොකක්ද වෙන්න පුළුවන්? ඉතින් ඒ අවස්ථාව අනුව ඒක වෙන්න පුළුවන්. හැබැයි තවත් දුවෙක් වෙන්න පුළුවන්. ආයි උත්සාහ කරනවා. ලේසියෙන් අතාරින්න නොපසු බස්නා වීරියෙන් යුතු මිනිසෙක් කියලා කාමරයට ඇතුළු වුණ දොරේ ගහලා තියෙනවා. නැවත උත්සාහ කරනවා. දුවෙක්. ඔය විදිහට නෙට් බෝල් ටීම් එකක්ම හැදෙන්න පුළුවන්. ගෙදර. පුතෙක් නෑ. එතන ඒකට අහලගම් අපේම ඉන්න ඥාතීන් ටික බිරිඳට බැන්නොත් හරියයිද? නෑ. මිනිහා පොඩ්ඩකට මාරු කරන්න ඕන. අත්ත දා බලන්න ඕන. ඉස්සර රජවරු කලේ නෝන මාරු කරන එකනේ. අගබිසෝ මාරු කරන එකනේ. ඒක හරියට නෑ. මාරු කරන්න ඕනේ රජුරු. හරි වැඩක් නෑ. මේ දැනුම අපිට බලාපොරොත්තු වෙන්න බෑ සිලිඳුගේ. සිලිඳුට පේන්නේ දැන් මේ ගෑණි මෙච්චර දවසක් මේ කුසේ තියා ඉඳලා තියෙන්නේ ගෑනු දෙකකින් විතර. උඩට පුතේ දෙන්න බැරුණාද මට? එයාට පේන දෙයින් තමයි එයා තීරණ ගන්න. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා දරුවෝ දෙන්නෙක් නියුන් දරුවපතක් කරපු අනිත් එක මේව ඇවිල්ලා සත්කම් වලින් වෙච්ච නෙමෙයි නේද? ස්වාභාවික දරුවපත්ති මේ කාලේ වෙනකොට. එතකොට දරුවෝ මේ විදිහට ඉපදිච්ච අම්ම කෙනෙක්ගේ කායිකව තියෙන වෙහෙස, මානසිකව තියෙන පීඩනය, ශාරීරිකව තියෙන දුර්වලතාව ඕගොල්ලෝ දන්නවා. අන්න ඒ වෙලාව තමයි අයිල්ලා මේ ගහන්නේ. මේ හැඩි දැඩි මිනිහෙක්. නේද? ඒතර ඔහුගේ හැසිරීම මම එකයි කිව්වේ ශිෂ්‍ය සම්පන්න සමාජයේ අනුමත කරන්නේ නැහැ. නමුත් ශිෂ්‍ය සම්පන්න සමාජය අනුමත කරන දෙයක් සිලිඳු කරයි කියලා අපිට හිතන්නත් බෑ. මොකද එයා ආවිල්ලා එහෙම කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ හැසිරීම අපි සාධාරණීකරණය කරනවා නෙමෙයි, මේ හැසිරීම අපිට තේරුම් ගන්න පුළුවන් කියන එකයි මම මේ. අපි කියන්නේ සිලිඳු හැසිරිච්ච විදිය හරි කියලා නෙමෙයි සංදීපනි මං කියන්නේ. මං කියන්නේ ඔහු වගේ කෙනෙක් එහෙම හැසිරෙන්න පුළුවන් කියන එක. මොකද ඒවා සාමාන්‍යයෙන් දෛනිකව වර්තමානයේ තියෙනවා. දැන් නම් ටිකක් හරි මිනිස්සු දන්නවා විද්‍යාත්මකවම බබා සතියක් දෙකක් යනකොට ගෑන් ළමෙක්ද පිරිමි ළමෙක්ද කියලා. නේද? නමුත් සමහර වෙලාවට එහෙම නොදන්න අය ඉන්නවා. එතකොට අදටත් සමහර වෙලාවට ඉන්දියාව වගේ සමහර පැතිවල ගෑන් ළමෙක් ඉපදුනා නම් ඉපදිච්ච ගමන් බෙල්ල මිරිකලා විසි කළා දානවා. වෙරකට ඇති උන්නේ මේ වගුන් කිය. නැත්නම් වතුර බේසමකට දාලා. ටික වෙලාවක් තිබ්බාම ඇති. අදටත් ඒ තත්ත්වයේ එහෙම තියෙද්දි සිලිඳුගේ ජීවන රටාවත් එක්ක පුතෙකු නොමැතිවීම කියන එක ඔහු දැඩි ලෙස කෝපයටපත්. ඊයින් බැලුවාන් ඒ මොදියට කෙල්ලෝ දෙන්නේ. එකෙන්නම් කමන්නේ. නේද? එතකොට එයා අර ආවේගයටපත් වුණා. එයා අපිට කිව්වනේ එයාගේ චරිත ලක්ෂණ මේවයි කියලා. හොඳයි. ඒ අනුව අපිට ඒ චරිතේ වටහා ගන්න පුළුවන් ඔහුගේ මේ
හැසිරීමමයි. අපි දකිනවා නමුත් ඉදිරියට යද්දී ඔහුට සමාව දීමට පාඨකයා පෙළඹෙන බව. දැන් ඔයගලන්ට තව දෙයක් කියන්න ඕනි. දැන් මේ නෝට් එකක් අපි දැන් මේ දෙන්නේ සාමාන්‍ය ඔකට සටහනක් අවශ්‍ය නිසා මම 2019 සිලිඳුගේ චරිතයට දීපු සටහන නෙමෙයි 2020ට දීලා තියෙන්නේ. 2020ට දීපු එක නෙමෙයි 21ට දීලා තියෙන්නේ. 21ට දීපු එක නෙමෙයි 22ට දීලා තියෙන්නේ. මොකද මම ඔයගලට පේනවා මම මේ නෝට් එකක් බලාගෙන කියවන මිනිහෙක් නෙමෙයි ඈ. එහෙම වැඩක් නැහැ. ඒක දැන් අපි දන්නවා විභාගී ප්‍රශ්නාන රටාවට ඊළඟට විෂය නිර්දේශයක් පරිණත වෙනකොට ඒ විෂය නිර්දේශي සටහන වෙනස් වෙන්න ඕන. එකම සටහන නැවත නැවත දෙන්න නම් ඉතින් අපි ආයේ නිකන් බොරුවට මේ Zoom class අරම කරන්න ඕනේ නැහැ. කාගෙන් හරි PDF එකක් හරි නෝට් එක ඉල්ලගෙන ඒක මට දාලා ලියා ගන්න කියන්න පුළුවන්. හරි එතකොට දැන් එකම චරිතයේ දිහා පොඩි පොඩි වෙනස්කම් එක්ක මූලික වෙනස්කම් නැහැ. මූලික වෙනස්කම් තියෙන විදියක් නැහැනේ. නේද? ප්‍රධාන වෙනස්කම් නැහැ. නමුත් අපි ඒකට ප්‍රවේශ වෙන විදිහේ ගන්න නිදසුන් වල කරන නිරීක්ෂණ වල වෙනස්කම් තියෙනවා. හරි? ඒක එතකොට 2023ට යනකොටත් ඒ වෙනස් වෙනවා. ඒ අනුව මම හැම වෙලේම වෙනස් වෙන කෙනෙක්. හරි? අපි අර පරණ වට්ටෝරුවක් තියාගෙන ඕක බෙද බෙදා ඉන්න කොට්ටෝරුවෙක් වුණා නම් මේක මට හරිම ලේසි. එහෙනම් 2019ට දීපු එක ඕගලන්ට දෙන්න තිබුණා පාඩුවේ. දැන් එතකොට මෙහෙම චෝදනාවක් සමහර අයගේ තියෙනවා. නංගිලාට අපට වඩා හොඳට උගන්වලා තියෙනවා කියලා 21 අය සමහරලාට කියන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? 22 අයට උගන්වනකොට 19 20 21 අත්දැකීම් මම අරන් තියෙනවා. ළමයාට නොතේරුණු තැන කොතනද කියන එක මට තේරිලා තියෙනවා. එතකොට ඒ කෙරෙහි මම තව වැඩිදුර අවධානයක් යොමු කරනවා. මේ විදිහට අවුරුදු 4ක් විතර යනකොට සිලබස් එක අවසානයේට යන්න පටන් ගන්නවා. අලුත් සිලබස් එකක් එනවා. පැහැදිලි? එතකොට අපි එකම නෝට් එක දිදී ඉන්නවා නම් ඕගොල්ලෝගේ ඔය ඉස්කෝල ගුරුවරුයම වගේ එතකොට මේකේ ඇති මටම කම්මැලි හිතෙනවා කියන්නේ උගන්නන්න. ඒකයි මම ඒක ඔයගොල්ලන්ට කිව්වේ අර ඔයගොල්ලෝ මගෙන් ඇහුවට ඊළඟ වාක්‍යය මොකක්ද කියලා ඒක මම දැන් කියලා ඉවරයිනේ. ඊළඟ වාක්‍යය එතකොට මට ඒක මතක නැහැ. මෙතන මම ලියලා නැහැ. හරි? ඒ නිසා ඒකයි මම අර ඔයගොල්ලෝට කැමරා එහෙම ඔන් කරන් ඉන්න කියන්නේ. ඒතර ඔයාට මගේ අරුණ නම් මට ඒක කියන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ගෙන් කෙනෙකුට කියලා මට ඒක කියවන්න පුළුවන්. මොකද මං ගාව නැතුණාට ඔයගොල්ලෝ ගාව තියෙනවනේ. නේද? ඒ විදිහට. එතකොට දැන් අපිට තව ඉස්සරහට යන්න පුළුවන්ද ඔයගොල්ලන්ට වෙන පන්තියම තියෙනවද? දැන් මේ වෙලාවේ තව පන්ති තියෙන අය කවුරු හරි ඉන්නවනම් කියන්න. සර් පොලිටිකල් පන්ති තියනවා දැන්. කීයටද තියෙන්නේ? 10:00ට පටන් ගන්නවා. නෑ දැන් පටන් ගන්න. ඔව්. කවුද මේ පාපකාරී ක්‍රියාව කරන්නේ? කවුද සර්? සර් කවුද එවුවා? ඒවන කියන්නේ පාපකාරී ක්‍රියාව. හරි. අපි තව පොඩි කොටසක් ලියලා එනං අවසන් කරමු. එතකොට අපිට සිලිඳු ගැන ඊළඟ දවසටත් යන්න තියෙනවා. එතකොට සංදීපනි ඔයාගේ අකුරු ලස්සනයි නේද? පුදුම ලස්සනක් තියෙනවා. මට නෝට් එක දාලා තියන්න ගෲප් එකට. මොකද දැන් මම ඊළඟ සතියේට මේක කන්ටිනියු කරන්න වෙනවනේ. දැන් මේක එක වෙලාවෙ නෝට් එකක් ලියනකොට ගොඩක් වෙලා යනවා විස්තර කතා කරනවට වඩා. නමුත් මම හිතනවා ඔයගලට පොඩි නෝට් එකක් ලියන්නත් වෙනවා. නැත්නම් ඉතින් ඔයගොල්ලන්ට අකුරුත් අමතක වෙලා ඊළඟට තූලුත් අමතක වෙලා ඔය මොනවට තියනවද කියලා හිතා ගන්න බැරි. ආගෙනම ඉඳලා හරි. ඒ නිසා අපිට නෝට් එක ඊළඟ සතියේට ගෙනියමු. දැන් අපි මේකට සමාප්තියක් තියමු. අපි පහලින් ලියමු. ඩිංගිහාමිගේ මරණයෙන් පසු සිලිඳු සිය දියණියන් සම්පූර්ණයෙන්ම අමතක කොට
අතහැර දැමීම වෙනුවට ඔවුන් දෙදෙනා තමන්ගේ සොහොයුරිය වන කර්ලිනාහාමි භාරයට පත් කිරීම වැදගත් සංසිද්ධියකි. තම සොයුරිය තමාගේ නිවසට කැඳවාගෙන විත් දියණියන් හදා වඩා ගැනීම ඇයට බාර කිරීමෙන් සිලිඳු දියණියන් දැකීමෙන් කෝපයට පත්වත් පසුව එය සංසිදී ඇති බව ඔහුගේ මේ ක්‍රියාවෙන් පැහැදිලි වෙයි. තරින්දි ඔව් සර්. දැන් අපි මේ ලියන්නේ සිලිඳුගේ චරිතය ගැන උත්තරයක් එම නෙමෙයි. හොඳයි. අපි ලියන්නේ විස්තරයක්. ඒ විස්තරය උත්තරයක් ලියනකොට අපට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මේ ලියන ඒවා කටපාඩම් කරලා එහෙම වැඩක් නැහැ. මේවා අවබෝධ කරගන්නයි ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ දන්නා මේ වගේ දීර්ඝ උත්තරයක් ලියන්න කිව්වොත් මුළු සිංහල පේපර් එකට ලියන්න වෙන්නේ සිලිඳු ගැන විතරයි. පැය 3ෙම. දැන් අපි දැන් පැය 2කට ආසන්නව ලියුවා. හොඳයි. එහෙමනම් අපි අද දවසේ අපේ වැඩ අවසන් කරමු. ඔයගොල්ලෝ නෝට් එක අදම කියවන්න එක වතාවක්. මොනාරි අපහැදිලි තැන් තියෙනවා නම් අපිට ඒවා සාකච්ඡාවලදී විමසන්න පුළුවන්. නෝට් එකට මම ගන්නේ අත්‍යවශ්‍ය උද්දෘත පාඩම් තිබිය යුතු දේවල්. හරි? ඒවා කෙරෙහි ඔයගොල්ලන් වැඩි අවධානයක් දෙන්න. එhmenan අපි අද දවසේ අපේ වැඩ කටයුතු අවසන් කරනවා. එතකොට ඔයගලට ස්තුතිවන්ත වෙනවා. සහයෝගය දැක්වීම ගැන පිළිතුරු දෙමින් නෝට් එකේ යම් යම් කොටස් කියවමින් ඒ වගේම කැමරාව ඉදිරියේ පෙනී සිටිමින් මගේ පාළු හුදකලා ජීවිතයට කිසියම් ආලෝකයක් සැපීම ගැන. හොඳයි. එhmenan සියලු දෙනාට සුබ දවසක්. මා බස හෙළ බසාන් කිසි බසකට මා දෙස හෙළ දෙසාන් කිසි දෙසකට
මා රැස හෙළ රැසන් කිසි රැසකට මේ හිස නොනමමි නොනමමි කිසි විට